මම මෙච්චර කාලයක් මැෂින් ලර්නින් පැත්තේ ඒවා තමයි ගොඩක්ම ඩිස්කස් කරේ. අද මං හිතුවා ඩීප් ලර්නින් පැත්තෙත් පොඩි මිනි ප්‍රොජෙක්ට් එකක් කරලා දාන්න. මොකද ඩීප් ලර්නින් පැත්තට ඉන්ට්‍රෙස්ට් අයට ඒක උදව්වක් වෙන හින්දා තියරි පැත්ත වෙනම යනවා. මැෂින් ලර්නින් එකේ තාම තියරි ඉවර නැහැ. ඩීප් ලර්නින් එකේ තියරිත් මම පස්සේ කරන්නම්. දැනට මම ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකකින් ඩීප් ලර්නින් පැත්ත කරගෙන යන්න. එතන මුලින්ම ඔයාලට ගන්න පුළුවන් ඩීප් ලර්නින් එකේ අපි ගත්තොත් පොඩිම ඒකක. ඒ කියන්නේ ඩීප් ලර්නින් වල පොඩිම නෙට්වර්ක් එක තමයි අපි කියනවා ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් කියලා. දැන් මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් කියන නමේම තියෙනවා. ඒ කියන්නේ ඒක නියුරෝන් සමග සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ අපි මිනිස් මොළය ගත්තොත් ඔයාලා දන්නවා ඒක හැදිලා තියෙන්නේ නියුරෝන්ස් වලින්. එතකොට මෙන්න මේ නියුරෝන්ස් තනි නියුරෝන් එකකින් ඇත්තටම කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද නියුරෝන් එකක් නිකන් තියලා වැඩක් වෙන්නේ නැහැ. ඒවා නියුරෝන් කලෙක්ටිව්, ඒ කියන්නේ කලෙක්ටිව් එකක්. කලෙක්ටිව් එකකින් තමයි අපිට මොන හරි ඉන්පුට් එකක් දීලා ප්‍රයෝජනවත් ප්‍රොඩක්ටිව් අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට නියුරෝන්ස් ගොඩක් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ වගේ නියුරෝන් සැකස්මල් ගොඩක් අපේ මොළය ඇතුලේ ඒකරාශී වෙලා තියෙනවා. එතකොට ඒක මොළය ඇතුලේ තියෙන්නේ නියුරෝන් එකෙන් නියුරෝන් එකට මේක ගන්න ඉන්පුට් එක අනිත් නියුරෝන් එකට පාස් වෙන අවුට්පුට් එකක් විදිහට. අන්න ඒක ඉන්ස්පයර් කරගෙන තමයි මෙන්න මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මම කියන්නම් දැන් මෙන්න මේ හැම මෙන්න මේ රවුම් වගේ තියෙන එකට අපි සාමාන්‍යයෙන් කියනවා නෝඩ් එකක් කියලා. එහෙම නැත්නම් perceptron එකක් කියලා. දැන් මෙන්න මේ නියුරෝන්ස් දැන් මෙන්න මේ විදිහට ලේයර්ස් තමයි අපිට ආකිටෙක්චර් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩීප් නියුරල් නෙට්වර්ක් ආකිටෙක්චර් එක මේ විදිහට තමයි තියෙන්නේ. නමුත් මේක මොලේ ගොඩක් කම්ප්ලෙක්ස් විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මේ ලේයර්ස් ටික ඉන්පුට් ලේයර්ස් විදිහට. මේවා අපි අතරම කියනවා හිඩන් ලේයර්ස්. ඒ වගේම අවුට්පුට් ලේයර්ස් තියෙනවා. දැන් මෙතෙන්දි වෙන්නේ අපි මෙතෙන්දි ඉන්පුට් එකක් දෙනවා. එතකොට අවුට්පුට් ලේයර්ස් වල මේ තනි නියුරෝන් හැම එකකම ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් කියලා එකක් තියෙනවා. ඔයාලට මතක නම් මම සිග්මොයිඩ් ෆන්ක්ෂන් කියලා එකක් කරා මැෂින් ලර්නින් ප්‍රොජෙක්ට් එකේදී. දැන් සිග්මොයිඩ් ෆන්ක්ෂන් එකකින් වෙන්නේ අපි දන්නවා ක්ලාසස් වලට වෙන් කරනවා. අන්න ඒ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා. සිග්මොයිඩ් වෙන්න පුළුවන්, තව රෙලු ඇක්ටිවේෂන් කියලා තියෙනවා. අන්න ඒ වගේ මොකක් හරි එකක් මේ හැම නියුරෝන් එකක් අස්සෙම තියෙනවා. ඒ කියන්නේ හැම නියුරෝන් එකකම මොකක් හරි ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් කියලා එකක් තියෙනවා. ඇත්තටම දැන්ට ලෝකෙ පිළිගන්න දෙයක් තමයි ඒ කියන්නේ මෙන්න මේ ඇක්ටිවේෂන්, ඒ කියන්නේ හියුමන් බ්‍රේන්, ඒ කියන්නේ මිනිස් මොළයේ මෙන්න මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ ස්ටැක් එක්ස්චේන්ජ් එකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ තියෙනවා මෙන්න මේ what activation function does the human brain use කියන එක. මේක යටතේ තියෙනවා ඔයාලා පොඩ්ඩක් කියවන් ගියොත් ඔයාලට තේරෙයි මිනිස් මොළයේ ඇත්තටම තියෙන්නේ එක ඇල්ගොරිතම් එක. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම මොන හරි දෙයක් අලුතින් ඉගෙන ගද්දී, එහෙම නැත්නම් අපි මොලේ ට්‍රේන් කරද්දී අපි හැමතිස්සෙම ඒක කරන්නේ මොකක් හරි එකම විදිහකට. ඒ කියන්නේ අපි දෙයක් ඉගෙන ගන්න හැම එකම ඉගෙන ගන්න එකම විදිහකට. එතකොට සයන්ටිස්ලා හිතලා තියෙන ඇත්තටම මේක මිනිස් මොලේ එතකොට ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක එකක් වෙන්න ඕනේ කියලා. මේක තවත් ප්‍රූව් කරන එකක් තමයි මෙන්න මෙහෙම අපිට ඒ කියන්නේ දිවෙන් දේවල් බලන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ දැන් හැමතිස්සම අපිට බලන්න මොකක් හරි දෙයක් බලන්න S2ම ඕනේ නැහැ කියන concept එක දැන් ඇවිල්ලා තියෙනවා. මේකට brain port කියලා තියෙනවා. ඔයාලට මෙන්න මේ blog එක කියවොත් තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. දැන් මේකෙදි උනත් එයා කියන්නේ මේකේ තියෙනවා ඒ කියන්නේ අපි කියනවා photos electric cells කියලා. ඒ කියන්නේ photos අරගෙන photo electric cells use කරලා ඒක ටං එක උඩ තිබ්බහම කියන්නේ දිව මත තිබ්බහම ඒක ඒගොල්ලෝ වෙනම එක එක ෆොටෝස් වලට ස්පෙસિෆික් විදිහට කරන්ට් එකක් ජෙනරේට් කරනවා මොලේට යන්න සිග්නල් එක දෙන්න. එතකොට මොලේ අන්න ඒක කීපතාවක් ට්‍රේන් කරාම මොලේ ඉගෙන ගන්නවා හරි දැන් මෙන්න මේ ෆොටෝ එක තමයි දීලා තියෙන්නේ කියලා. අන්න ඒකෙන් එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රේන් එකට විෂුවලයිස් කරන්න ඇස් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. අයිස් ආ සෙකන්ඩරි කියලා තියෙනවා. එතකොට ඇත්තටම විෂුවලයිස් කිරීමක් තමයි මොලෙන් වෙන්නේ. දැන් මේ අයිස් දීලා අපිට ඇස් දීලා තියෙන එක ගොඩක් පහසු වෙන. නමුත් අපිට තව පුළුවන් බ්‍රේන් එකේ මෙන්න මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක යූස් කරලා ගොඩක් දේවල් කරන්න. දැන්ට ලෝකේ තියෙන මතය තමයි මෙන්න මේක. ඒ වගේම දැන් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකකදී වෙන්නේ දැන් අපි මෙතන ඉන්පුට් එකේ දෙන ඉන්පුට් එක මෙතන weights කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මෙතනින් එන නියුමරිකල් වැලියු එකක් නේ මොන හරි. අන්න ඒක අපි weight එකෙන් ගුණ කරලා තමයි සාමාන්‍යයෙන් මෙතනට දාන්නේ. තව බයස් ඒවත් තියෙනවා මම ඒවා පස්සේ කියලා දෙන්නම්. මෙතනටි දැන් එතකොට මේ ඉන්පුට් ලේයර්ස් වල තියෙන ඉන්පුට්ස් ටික තියෙනවා. ඒ මොකක් හරි දෙන නියුමරිකල් වැලියු එක මෙතනට යද්දී ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක තියෙන්නේ මෙතන. දැන් ඊට කලින් weight එකත් එක්ක අවශ්‍ය විදිහට මල්ටිප්ලයි වෙලා තමයි මෙතනට යන්නේ. ගියාම ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකෙන් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකට
අන්නේ මෙතනින් එන වැලියු එක අපි ඉන්පුට් කරනවා. ඉන්පුට් කරාම ඒකෙන් එන අවුට්පුට් එක තමයි ඊළඟ නෝඩ් එකට යන්නේ. එහෙම නැත්නම් ඊළඟ perceptron එකට යන්නේ ඒක. ඔහොම ගිහිල්ලා තමයි මේක ඇත්තටම ඩීප් ලර්නින් නෙට්වර්ක් එකකින් වෙන්නේ. මේක නිකන් පැටර්න් එකක් තමයි රෙකග්නයිස් කරන්නේ. දැන් ඔයාලට පුළුවන් හිතන්නකෝ දැන් මේ වගේ ලේයර්ස් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙද්දි ඔයාලා හිතන්නකෝ දැන් අපි එකට කියනවා ට්‍රාන්ස්ෆර් ලර්නින් කියලා. මේකෙදි අපිට කරන්න පුළුවන් මෙන්න මේ අන්තිම අවුට්පුට් ලේයර්ස් ටික අපි ගලවලා අපිට අවශ්‍ය විදිහට අවුට්පුට් ලේයර්ස් හදලා අපිට අවශ්‍ය විදිහට ඉන්පුට් ලේයර්ස් දෙන්න පුළුවන්. එතකොට මේ මැද්දේ ට්‍රේන් කරපු බ්ලොක් එක ඒ විදිහටම තියෙනවා. එතකොට අපිට පුළුවන් කවුරු හරි ගොඩක් data දීලා දැන් හිතනවා ඒ කියන්නේ ශාකපත්‍ර හඳුනා ගන්න, ඒ කියන්නේ ෆොටෝ එකක් දීලා හඳුනා ගන්න මොකක් හරි ඩීප් ලර්නින් නියුරල් නෙට්වර්ක් එකක් හදලා තිනවා. අපි ඒවට නම් ගොඩක් වෙලාවට කන්වොලූෂනල් ලේයර්ස් කියලා කියනවා. කන්වොලූෂනල් නියුරල් නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. ලෝකේ ශාකපත්‍ර හඳුනා ගන්න, ඒ කියන්නේ ෆොටෝ එකක් දුන්නාම මොකද්ද ශාකපත්‍රය කියලා එළියට එන විදිහට. දැන් අන්න ඒක අපිට ඕන නම් ඖෂධ පැලැටි වලට. ඒ කියන්නේ ඖෂධ පැලැටි 10ක් වගේ අපි තෝරාගෙන ඒ ටික අපිට අවශ්‍ය නම් ට්‍රේන් කරන්න අපිට පුළුවන්. මෙන්න දැන් හිතන්න මෙන්න මේ බ්ලොක් එක තමයි ට්‍රේන් කරපු බ්ලොක් එක කියලා. අපි ඒ ට්‍රේන් කරපු බ්ලොක් එක අරගෙන අන්තිම ලේයර්ස් ටික විතරක් අයින් කරලා අපිට අවශ්‍ය ලේයර්ස් ටික දාලා අපිට අවශ්‍ය විදිහට ඉන්පුට් ලේයර්ස් දාලා අපිට තියෙන data වලින් ට්‍රේන් කරන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා ට්‍රාන්ස්ෆර් ලර්නින් කියලා. එහෙමනම් දැන් අපි ප්‍රොජෙක්ට් එකට යමු. හරි දැන් ඔයාලට පේනවා මෙතන ප්‍රොජෙක්ට් එකේදී මෙතන ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එක දීලා තියෙනවා. මම ඇත්තටම කරේ heart failures ගැන. ඒ කියන්නේ heart failures කියන මම data set එකක් හොයාගත්තා. හොයාගෙන ඒ data set එකේ තියෙනවා මෙන්න මේ attributes ටික. ඔයාලට බලන්න පුළුවන් මම attributes වල description එකත් එක්ක මෙහෙම දීලා තියෙනවා. diabetes තියෙනවද, ඊට පස්සේ ejection fraction කියන්නේ කොච්චර blood ප්‍රමාණයක් heart එකෙන් pump වෙනවද කියන එක. එතකොට high blood pressure තියෙනවද, මේ වගේ අපිට attributes ටිකක් තියෙනවා. ඊට පස්සේ මම data collect කරේ කොහෙන්ද කියලා දීලා තියෙනවා. මේකෙදි දැන් අපි ප්‍රෙඩික්ට් කරන්නේ ඒ patient මිය ගිහිල්ලා තියෙනවද නැද්ද කියන එක. ඒතකොට death event එක තමයි අපි ඒකට කියනවා target class එක. මේ ටික මම ඔක්කොම machine learning එකේදී කියලා දුන්න හින්දා තමයි මම මේ ඉක්මනට යන්නේ. එතකොට අපිට මෙන්න මෙතන දීලා තියෙනවා මම data set එකේ description එක වලට මම කලින් කිව්වා මේ විදිහට දෙන්න කියලා. ඒතකොට age anemia මේ විදිහට තියෙනවා. ඒ ටික වලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං වලට කියලා තිබ්බ මුලින්ම අපි සාමාන්‍ය ඉනිෂියල් ඉම්පෝර්ට්ස් ටිකක් කරනවා. දැන් මෙතන කරලා තිනවා numpy එක. ඒ වගේම pandas මේ ටික ඇත්තටම data representation එක කියන්නේ graphical representation එකට අවශ්‍ය libraries ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ load text එකකින් ඇත්තටම ගන්න text file එකකින් අපිට පුළුවන් data import කරගන්න. ඊට පස්සේ මේ sequential model එකකින් අපිට පුළුවන් neural network sequential model එකක් හදාගන්න. ඒක තමයි මෙතන model එකෙන් import කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ layers තමයි මේ තියෙන dense layer එක. ඊට පස්සේ leaky ReLU එක තියෙනවා මම කියලා දෙන්න ඇයි කියලා ඒක use කරන්න. දැන් මෙන්න මේ set print option suppress true කියන එකකින් වෙන්නේ ඇත්තටම අපි ඔයාලා දන්නවා scientific notation එකක් තියෙනවා E+ කියලා. ගොඩක් වෙලාවට මේ Jupyter notebook එකේ අපි වැඩ කරද්දි සමහරක් වෙලාවට අපි arrays වල data ගද්දි මෙන්න මෙහෙම E+ කියලා අර බලවලින් එන්න පුළුවන්. එහෙම වුණාම මේක ඇත්තටම අපිට deep learning network එකකට දාගන්න අමාරුයි. මොකද එහෙම දැම්මහොත් අපිට results හරියට බලා ගන්න බෑ. අන්න ඒක වළක්ව ගන්න තමයි මෙන්න මේක np.sendPrintOption suppress true කියන එක අපි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ heart failure data එකෙන් තමයි මම data ටික ගන්නෙ. ඔයාලට ඒක ගන්න පුළුවන් මෙන්න මෙතන මම දීලා තියෙනවා කොහෙන්ද ගත්ත කියලා heart failure predictions කියන එකේ. Kaggle එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක import කරලා data ටික බැලුවොත් ඔයාලට මෙන්න මේ විදිහට data ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ information ගත්තොත් මේ විදිහට ඔයාලට data set එකේ description එක බලා ගන්න පුළුවන්. ඒ වගේම null values අපි බලනවා පුරුදු විදිහටම තියනවාද කියලා. මේක ඇත්තටම දීලා තියෙනවා null values අපිට අර ඔයාලා දන්න machine learning project එකෙන් මම කිව්වා මේ විදිහට බලාගෙන අමාරු හින්දා අපි heat map එකක් මේ විදිහට use කරනවා. ඒතර heat map එකේ මෙතන මොන හරි null values තියෙනවා නම් කහ පාටින් ඒක stripe එකක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මුලින්ම නිකන් අර විශ්ලේෂණයක් කරනවා data වල කොහොමද අපිට මේ data ටික තියෙන්නේ කියලා. අන්න ඒ ටික තමයි දැන් මෙතනදී කරලා තියෙන්නේ. target classes ටික බලලා තියෙනවා. ඊට පස්සේ
මෙන්න මේ ඇනීමියා කියන ඇට්‍රිබියුට් එකත් එක්ක කොහොමද ඩෙත් ඉවෙන්ට් එක මූව් වෙන්නේ කියන එක බලලා තියෙනවා මෙතන. ඒ වගේම ඩයබටික්ස් එක්ක කොහොමද මූව් වෙන්නේ මේ වගේ අපිට අවශ්‍ය විදිහට මූව් මේ ඩේටා ටික මම මෙතන නිකන් එක්ස්ප්ලෝර් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් මේ කොලම් නේම්ස් අයින් කරලානේ ඩේටා ෆීඩ් කරන්න ඕනේ අපේ ඇරේ එකට. මුලින්ම අපි ඇරේස් ටිකක් හදාගෙන ඉන්න ඕනේ. අන්න ඒකට මෙන්න මේ ඩේටා කියන වේරියබල් එකට මම අසයින් කරලා තියෙනවා මෙන්න මේ කොලම් නේම්ස් නැතුව. එතකොට ඩේටා කියන එක ගත්තාම අපිට මෙන්න මේ විදිහට තනිකර ඇරේ එකක් බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මේකේ ඇත්තටම 2D එකක් විදිහට එනවා. මුල් ටිකේ එනවා ඇට්‍රිබියුට්ස් ටික අන්තිම එකට එනවා ටාගට් ක්ලාස් එක. ඊට පස්සේ xy කියලා අපි වෙන් කරගන්නවා. x වලට අපි දානවා මෙන්න මෙහෙම ඉඳන් මේකේ තියෙන මුල් කියන්නේ 12 වෙනකම් විතර තියෙන ඇට්‍රිබියුට්ස් ටික අන්තිම එක තමයි ටාගට් ක්ලාස් එක. අපි ඒක දාගන්නේ y එකට. එතකොට දැන් මේ x වලට තියෙන එක තමයි මේ තියෙන්නේ. y එකට අන්තිම ක්ලාස් එක දාගන්නවා. ඊට පස්සේ y array එකේ ඉන්නේ 1ද 0ද කියලා ඩෙප්ත් ඉවෙන්ට් එක උනාද නැද්ද කියන එක. අපේ report එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ exploratory data analysis එක ගැන තමයි මම කිව්වේ මෙච්චරලා. ඔයාලට මෙතන කෝඩ් එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මම මෙන්න මේ විෂුවලයිස් කරලා තියෙනවා ඔයාලට කොහොමද නියුරල් නෙට්වර්ක් එකක් හිතන්නේ කියලා. දැන් හිතන්න අපිට මෙන්න මේ ඇට්‍රිබියුට්ස් ටික තමයි තියෙන්නේ. දැන් අන්න ඒ ටික අපි ගන්නවා ඉන්පුට් නෝඩ්ස් ටිකට. එතකොට දැන් මේ ඉන්පුට් නෝඩ්ස් ටිකට එනවා age එක මෙන්න මේ වගේ අනිත් ඇනීමියා මේ ඔක්කොම ටික ඇට්‍රිබියුට්ස් ටික ඉන්පුට් නෝඩ්ස් ටිකට මෙහෙම එනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ලේයර්ස් ටික. දැන් අපිට මුලින්ම මෙතන ඇත්තටම තියෙනවා අපිට ඉන්පුට් ඩිමෙන්ෂන්ස් කියලා මෙතන තියෙන්නේ. මෙතන අපි දැන් මොඩල් එක ඉනිෂියලයිස් කරගත්තාම සීක්වෙන්ෂල් මොඩල් එක මුලින්ම ඉනිෂියලයිස් කරගනිමු. ඊට පස්සේ අපිට ඒකට ඩොට් ඇඩ් කියන මෙතඩ් එකෙන් පුළුවන් ලේයර්ස් ඇඩ් කරන්න අපිට අවශ්‍යයි. එතකොට අපි ඩෙන්ස් ලේයර් එකක් දානවා. අපිට ඉන්පුට් ඩයිමෙන්ෂන්ස් 12ක් තියෙනවා. එතකොට ඉන්පුට් ඩිමෙන්ෂන්ස් මෙතනම 12ක් තියෙනවා. ඊට පස්සේ ලේයර් එකේ මෙතන නෝඩ්ස් ඔයාලට පේනවා 12ක් තියෙනවා. මෙතන ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක රෙලූ දාලා තියෙනවා. මම කියලා දෙන්න රෙලූ එකේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ලීකි රෙලූ ඇක්ටිවේෂන් එක මම ඇඩ් කරලා දිනවා. අන්න ඒක තමයි මෙන්න මේ කෝඩ් එකේ මෙන්න මෙතන ඇඩ් ලීකි රෙලූ කියන එකෙන් වෙන්නේ. ඊට පස්සේ ආයි 3 4. ඒ කියන්නේ 8ක්. ඊළඟ එකේ 8යි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන 8ක් තියෙනවා. ඊළඟ එකේ 2යි. අන්තිම එකේ 1යි. හරි. අන්තිම ඇක්ටිවේෂන් එක සිග්මොයිඩ් විදියට දීලා දෙනවා. ඔයාලට මතකනේ මොකද සිග්මොයිඩ් එක තමයි අපි ක්ලාසස් වලට වෙන් කරන්න ගොඩක් වෙලාට යූස් කරන්නේ. හරි. එහෙමනම් අපි මේ ටික දැන් එක්සිකියුට් කරමු. ඊට පස්සේ මෙතන ඔප්ටිමයිස් ෆන්ක්ෂන් එකක් තියෙනවා ඇඩම් කියලා. මම ඒක කියලා දෙන්න මොකක්ද වෙන්නේ කියලා. ඇඩම් එකයි රෙලූ එකයි මේ විදිහට කෝඩ් එක. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මොඩල් එක ෆිට කරලා අපි මෙතන ට්‍රේන් කරනවා. එතකොට ට්‍රේන් කරද්දී අපිට epoch කීයක්ද ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ට්‍රේන් වෙන්න ඕනද එකපාරකට data set එකේ කොච්චර ටිකක් ගන්නවද කියන එක තමයි batch size එකෙන් වෙන්නේ. මේක මේ විදිහට ට්‍රේන් කරොත් ඔයාලට පේනවා මේක ට්‍රේන් වෙනවා. එකසිය 60යි හරි 350 ට්‍රේන් වෙලා තියෙනවා.
ඔයාලට accuracy එක බලන්න පුළුවන් අන්තිම accuracy එක ඇවිල්ලා තියෙනවා 74% විදිහට. හරි. එහෙමනම් එතන බලාගන්න පුළුවන් 81.27 විදිහට cumulative accuracy එක අපිට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙමනම් අපි train කරගෙන අපි දැන් accuracy එකත් ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන model එකේ summary එකක් ඕනනම් දාගත්ත හැකි මේ විදිහට. model එකේ layers මොනවාද, ඒවේ output shape මොනවාද, parameters කීයක් තිබ්බද කියන එක. ඊට පස්සේ weights කීයක් ඇත්තටම තියෙනවද කියලා model එකේ මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ prediction එක ගන්න පුළුවන් මේ විදිහට. ඒතර ඔයාලට පේනවා expect කරලා තියෙනවා එක ඇවිල්ලා තියෙනවා එක. අන්න ඒ විදිහට ඔයාලට predictions ටික මේකෙන් ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු report එකේ අන්තිම ටික. දැන් මම ඔයාලට කිව්වා මේ විදිහට neural network එකක් අපි design කරා. design කරන් පස්සේ මම මේ දීලා තියෙන description එක ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන් ඒක. දැන් මෙතනදී මම use කරලා තියෙනවා multi layer neural network එක. මොකද input අපිට 12ක් තියෙනවා. අනිත් එක මේක අපිට linearly separable කරන්න බෑ. ඒ කියන්නේ linear solution එකක් අපිට මේකට දෙන්න බෑ. සරලරේඛීය මුකුත් අපිට දෙන්න බෑ. ඒ හින්දා අපිට මේක multi layer neural network එකක් විදිහට use කරන්න වෙනවා. ඒ ගැන බලමු ReLU එකේදී අතන වෙන්නේ ඒ කියන්නේ ඉන්පුට් එක බිඳුවරට වැඩි නම් ඉන්පුට් එක ඒ ඉන්පුට් එකම තමයි එන්නේ. ඒ කියන්නේ අපි දැන් එක දැම්මොත් එකමයි එන්නේ, දෙක දැම්මොත් දෙකමයි එන්නේ. ඒතකොට බිඳුවරට අඩු නම් බිඳුවම තමයි එන්නේ. ඍණ සංඛ්‍යාවකට නම් බිඳුව තමයි එන්නේ අපිට අවුට්පුට් එක විදියට. ඒතකොට මේ විදියට තමයි අපි ReLU එක යූස් කරලා තියෙනවා. මෙන්න මේක තමයි මේකේ ඇත්තට මෙතන බිඳුව එන්න ඕනේ. මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා දිනවා ඔයාලට කියව ගන්න පුළුවන්. ReLU එකේ ප්‍රස්ථාරික නිරූපණය මේක. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් බිඳුව එනකම්ම මේකේ අවුට්පුට් එක බිඳුවයි. බිඳුව පහු කරපු ගමන්ම ඉන්පුට් එකම තමයි අවුට්පුට් එක විදියට ඇවිල්ලා තියෙන්නේ. මේකේ ඇඩ්වාන්ටේජස් අපිට වෙනම තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් efficient algorithm එකක්. මොකද ගොඩක් ලොකු දේවල් නෑ. ඉන්පුට් කරපු එකම අවුට්පුට් කරනවා බිඳුවරට වැඩි නම් නැත්නම් බිඳුවම තමයි අවුට්පුට් වෙන්නේ. ඒතර මේ ට්‍රේන් කරන්න ගොඩක් ලේසි ReLU layers පාවිච්චි කරන එක. ඒ වගේම අපි sigmoid function එක මම කොහොම use කරා කියලා sigmoid function එකේ ඔයාලා දන්නවා classification එකක් වෙන්නේ. අපිට threshold value එකක් select කරලා මෙතන 0.5 නම් මේ පැත්තේ එක class එකක් මේ පැත්තේ එක තව class එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම additionally තියෙන advantages තමයි අපි කියනවා model එක overfitting වෙනවා අඩුයි කියලා. දැන් මේකෙදි සමහරක් වෙලාවට ඔයාලා train එක වැඩිපුර train කරොත් ඒ කියන්නේ අනවශ්‍ය පරිදි මොඩල් එකක් ට්‍රේන් කිරීමෙන් වෙන්නේ ඒක data overfitting වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ ඔයාලගේ ටෙස්ට් error එක අඩුයි. ඒ කියන්නේ data එක ටෙස්ටිං කරද්දී එතන තියෙන error එක අඩුයි. training error එක අඩුයි. නමුත් validation error එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම වෙන මොඩල් එක තව වෙනම බාහිරව අපි ඉන්පුට්ස් දීලා බැලුවොත් ඒ error එක වැඩි වෙන්න පුළුවන්. එහෙම කරගන්න නැතුව අපිට කරන්න අපිට algorithm wise change කරනවා නම් sigmoid use කරන්න පුළුවන්. ඒ වගේම තව ඒකේ තියෙනවා early stopping කියලා methods තියෙනවා. ඒ වගේ දේවල් මම theory කරද්දි කරන්නම්. දැනට මම මේ algorithm එක use කරේ කියලා එක තමයි මම මේක කිව්වේ. ඊට පස්සේ leaky ReLU එකේදී වෙන්නේ ඇත්තටම ඒකේ බලනවා ඒකේදී වෙන්නේ ඒකේ බලනවා මොකද්ද ඒ කියන්නේ train වෙද්දි බලනවා මොන attributes ද ඇත්තටම මේ model එකේ decision making එකට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. අන්න ඒවට priority එක දීලා කරන එක තමයි leaky ReLU function එකේ වෙන්නේ. ඒක තමයි මම ඒක මැද්දේ use කරේ leaky ReLU functions දෙක. Adam optimization algorithm එක use කරලා ඔයාලා දන්නවා optimization කියලා මම වෙන වීඩියෝ එකකුත් කරා. ඒකදී අපි කිව්වා optimization කියන්නේ ඒ කියන්නේ අපිට error එක අඩුම කරගන්න අත්‍යවශ්‍ය වෙන parameters ටික අපි හොයාගන්න එක. ඒ කියන්නේ හොඳම output එකක් දෙන්න අවශ්‍ය parameters ටික හොයන එක තමයි optimization එක කරන්නේ. දැන් මෙතනදීත් වෙන්නේ අපි learning rate කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ දැන් අපි machine learning model එක deep learning model එක train කරද්දී මෙයා කරනවා weight ඒ කියන්නේ error එක අඩු වෙන weights ටික හොයාගන්න අවශ්‍ය පරිදි learning rate එක adjust කරනවා. එතකොට කලින් normal stochastic gradient වල නම් අපිට තියෙන එක learning rate එකයි. මේකෙදි learning rates දෙකක් use කරනවා. අන්න ඒක තමයි මේකෙදි Adam optimization එකේ විශේෂත්වය වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන implementation එක ගැන මම මේ
රිපෝට් එක කලින් වලට පෙන්නුව හින්ද මම මේක වැඩියම ඩිස්ක්‍රයිබ් කරන්න යන්න හැ මේ තියෙන අපි කරපු ටිකම තමා මේ විදිහට අන්තිමට මොඩල් එකේ ඇකියුරසි කරගෙන සමරි එකක් දීලා ටෙස්ට් රිසල්ට්ස් එළියට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මේ විදිහට lesson learn future works work cited කියලා දාන්න පුළුවන්. හරි. එහෙනම් අද වීඩියෝ එක මම ඔයාලට ගෙනාවේ artificial neural network ගැන. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.